අද වීඩියෝ සමග සම්බන්ධ වෙන ඔයගොල්ලෝ සියලුම දෙනා ආදරයෙන් මම පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ දෙවනි වාරයේ අවසාන ජීව විද්‍යා මාතෘකාව. මේ අවසාන ජීව විද්‍යා මාතෘකාවත් මුල් ජීව විද්‍යා මාතෘකාව වගේම ඉතාම වැදගත්. මොකද්ද අපි අද කතා කරන්න යන්නේ? හෝමෝන සහ සමස්ථිතිය පිළිබඳ. හෝමෝන් කියන එකට ඉංග්‍රීසියෙන් කියන හෝමෝන් කියලා. නමුත් සමස්ථිතිය කියන එකට කියන්නේ අපි හෝමියෝස්ටේසිස් කියලා. මම ඒ ඉස්සෙල්ලා හෝමෝන ගැන ඕගොල්ලන්ට හොඳ නිවැරදි අවබෝධයක් ලබා දෙන්නම්. දැන් ළමයි දන්නවා. දැන් මේ හෝමෝන ගැන වුණත් ඕගොල්ලන්ට හිතෙන්නේ පාඩම් කරන්න දේවල් නෑ. මෙතනත් වටහා ගන්න දේවල් තියෙනවා. අපි බලමු දැන් මේ හෝමෝන කියන වචනේ අපි ලියන්නේ මෙහෙම. හෝමෝන. දැන් මේ සමහර ළමයි මේ කැලී ටික දාන්නේ නැහැ. එතකොට ඔක කියවෙන්නේ හොර්මෝන කියලා. දැන් හෝමෝන් ගැන සාකච්ඡා කරනකොට අපි බලමු මොනවාද මේ හෝමෝන් කියන්නේ. හෝමෝන් කියලා කියන්නේ මිනිසාගේ දේහ අභ්‍යන්තරයේ තියෙන සුවිශේෂ ග්‍රන්ථි වලින් ස්‍රාවය කරන කාබනික සංයෝග. සියලු හෝමෝන කාබනික සංයෝග. මේ කාබනික සංයෝගවල විශාල කාර්යභාරයක් තියෙනවා අපේ අභ්‍යන්තර ක්‍රියාවලි සමායෝජනය කිරීම. දැන් බාහිර සමායෝජනය ස්නායු පද්ධතියෙන් කරද්දී අභ්‍යන්තර සමායෝජනය කරන්නේ හෝමෝන වලින්. දැන් අපි දන්නවා අපි නොසිතා බොහෝ දේවල් මේ හෝමෝන මගින් සිදු කරනවා. හෝමෝන නිපදවන ග්‍රන්ථි දේහය ඇතුළේ තියෙන්නේ. ඒ වගේම මේ ග්‍රන්ථිවල සුවිශේෂ ලක්ෂණය මේ ග්‍රන්ථියේ මේ ග්ලෑන්ඩ් එකේ නිපදවන ස්‍රාවයන් අවශ්‍ය ස්ථානයට යන්නේ ඕන තැනට යන්නේ රුධිරය මගින්. රුධිරය මගින්. ඒ රුධිරය මගින් අවශ්‍ය ස්ථානයට යන නිසා මේ යාම අතිශයින් වේගයෙන් සිද්ධ වෙනවා. මොකද රුධිරය සංසරණය වෙන්නේ හෘද කෝශිකා වම් කෝශිකාවේ බලයෙන් තමයි මුළු දේහයටම රුධිරය පොම්ප කරන්නේ. එතකොට එක විනාඩියකට හෘද ස්පන්දනය වෙනවා 72 වාරයක්. මං හිතන්නේ මම 10 11 වීඩියෝ වල රුධිර සංසරණ පද්ධතිය කළා. 12 වෙනි වීඩියෝව අපි සාකච්ඡා කළේ ස්නායුක සමායෝජනය ගැන. මේ 13 වෙනි වීඩියෝව තමයි අපි හෝමෝන සහ සමස්ථිතිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු මේ ග්‍රන්ථියේ ස්‍රාවය අවශ්‍ය ස්ථානයට යන්න නලයක් නැහැ. නලය කියලා කියන්නේ ඩක්ට් එකක්. ඩක්ට් එකක් නැහැ. ඒ නිසා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ග්‍රන්ථි වලට ඩක්ට්ලස් ග්ලෑන්ඩ් කියලා. ඩක්ට්ලස් ග්ලෑන්ඩ්. සිංහලෙන් කියන්නේ නිර්නාල ග්‍රන්ථි කියලා. දැන් ළමයෙක් අපි හිතමු හෝමෝන නිපදවන ග්‍රන්ථි. නිර්නාල ග්‍රන්ථි කියන්නේ ඇයි කියලා හිතන්නේ නැහැ. නිර්නාල ග්‍රන්ථි කියන්නේ ඇයි? හේතුවක් තියෙනවා. ස්‍රාවය අවශ්‍ය ස්ථානයට යන්න නලයක් නෑ. දැන් කේට ග්‍රන්ථි වල කෙල කේට ප්‍රනාලය දිගේ ඉහළට මුඛයට එනවා. අක්මාවේ තියෙන පිත්තාශය පිත්ත ප්‍රනාලය දිගේ ග්‍රහණයට යනවා. අග්නාශයේ නිපදවන අග්නාශික යුෂය අග්නාශික ප්‍රනාලය දිගේ ග්‍රහණයට යනවා. නමුත් පිටුටරියේ හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝ ඇඩ්‍රිනල් ග්‍රන්ථියේ නිපදවන යුෂ කෙලින්ම බ්ලඩ් වලට ගිහිල්ලා රුධිරයට ගිහිල්ලා රුධිරය පුරා රුධිරය මගින් මුළු දේහය පුරා ශනිකව ඊටාම කෙටි කාලයකදී ගමන් කරනවා. දැන් උදාහරණ වශයෙන් මම කිව්වොත් අපේ වකුගඩු උඩ තියෙන අධිවෘක්ක ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන ඇඩ්‍රිනලින්. මේ ඇඩ්‍රිනලින් තමයි අපේ දේහය ශනික වැඩවලට ලෑස්ති කරන්නේ. ශක්තිය වැඩි අවස්ථාවල දැන් උදාහරණ වශයෙන් අපි කැලේ ගමන් කරද්දී යම්කිසි මිනිස්සු දෙන්නෙක් අලියෙක් කුංචනාද කරගෙන ඉදිරියට එනවා. මේ මිනිස්සු දෙන්නට පුදුම ජවයක් හම්බ වෙනවා ඒ මොහොතේම. ඉතාම අධික වේගයෙන් දුවන. කවදාවත් දුවපු නැති වේගයකින් දුවලා ගස් දෙකකට උඩට නගින්න. ගස් නැගගෙන තියෙකුට උනත් හැකියාව තියෙන්නේ ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය. හෘද ස්පන්දන වේගය වැඩි කළා, ශ්වසනය වැඩි කළා, සෛල වලට ග්ලූකෝස් ගෙනහිල්ලා, ඔක්සිජන් මගින් බිඳහෙලලා අවශ්‍ය ශක්තිය මේ මොහොතේ ලබා දෙන්නේ මේ ඇඩ්‍රිනලින් හෝමෝන. එහෙනම් ඇඩ්‍රිනලින් හෝමෝනේ මුළු සිරුරෙම පරිවෘත්තීය වේගය වැඩි කරන්නේ ලේ මගින් ගමන් කරන නිසා. ඒ නිසා මේ හෝමෝන වල මූලික ලක්ෂණේ තවත් තියෙනවා. මේ හෝමෝන ඉපදවන ග්‍රන්ථි වලට තව නමක් අන්තරාසර්ග. මොකද මේ ග්‍රන්ථි දේහය ඇතුළේ ඉඳගෙන එක තැනක නිපදවලා තව තැනක වැඩ කරන්නේ. දැන් පිටුටරියේ ගොනඩොට්‍රොපික් හෝමෝන
යෙන් ගැහණු ළමයින්ගේ ඩිම්බකෝෂත් පිරිමි ළමයින්ගේ උෂ්ණ වෙතත් බලපෑමක් කරනවා. ඒවා තියෙන්නේ පිටුටට ඉඳලා ගොඩක් ඈත. එතකොට එක තැනක නිපද වෙලා තව තැනකට ගමන් කරන නිසා අපි අන්තරාසර්ග කියන වචනේ යොදනවා. අපි එහෙනම් බලමු මේ හෝමෝන වර්ග මොනවද? ඒ වලින් කියන කාර්යභාරයන් මොනවද කියලා. අපි බලමු නිර්නාල ග්‍රන්ථි වලින් ස්‍රාවය වන හෝමෝන සතු මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක හෝමෝන සියල්ල කාබනික සංයෝග. දෙවෙනි එක හෝමෝන ගමන් කරන්නේ අවශ්‍ය ස්ථානයට රුධිරය මගින්. රුධිර සංසරණ ඔස්සේ. තුන්වෙනි එක හෝමෝන සුළු ප්‍රමාණයක් බොහොම ඇති තමන්ගේ කාර්ය කරන්න. ඒ නිසා එන්නත් හදනකොට වෛද්‍යවරුන්ට මේක ලොකු සහනයක් ගොඩ හැම හෝමෝනයක්ම එන්නත් වශයෙන් තමයි අපේ දේහගත කරන්නේ. මොකද හුඟක් හෝමෝන කාබනික ප්‍රෝටීන වගේ ඒවා තියෙනවා. ස්ටෙරොයිඩ් තියෙනවා. එතකොට ප්‍රෝටීන මුඛ මාර්ගයෙන් දුන්නොත් දැන් ඉන්සුලින් නිදසුන් වශයෙන් අපිට මුඛ මාර්ගයෙන් දුන්නොත් ප්‍රෝටීන් ජීරක එන්සයිම් හමු වෙනවා ආමාශයේදී ග්‍රහණයේදී ඒ ඉන්සුලින් ජීර්ණ වෙලා විනාශ වෙනවා. ඒ නිසා එන්නත් මගින් දෙනවා. අපි බලමු දැන් මේ හෝමෝන වල අන්තිම ලක්ෂණය තමයි එක තැනක නිපද වෙලා තවත් තැනක ක්‍රියා කරනවා. දැන් ළමයි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල 2016 පටන් ගත්ත හෝමෝන නිපදවන ග්‍රන්ථි පහක් තියෙනවා. ඒ ග්‍රන්ථි පහ සමහර ඒවා ස්ථාන කියන්න පුළුවන්. දැන් වුෂණ ඒ වගේම ඩිම්බකෝෂ ස්ථාන ඒවා තියෙන විශේෂිත සෛල තමයි ඒ කාර්ය කරන්නේ. ඒ වගේම ග්‍රන්ථි වශයෙන් තියෙන පිටුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ඇඩ්‍රිනල් ග්‍රන්ථිය. මේ ටික විතරයි මම කතා කරන්නේ. දැන් නිදසුනක් වශයෙන් අපි ඉස්සෙල්ලම බලනවා පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථිය මේ ග්‍රන්ථිය අපි හඳුන්වනවා මාස්ටර් ග්ලෑන්ඩ් කියලා. මොකද අධිපති ග්‍රන්ථිය දේහයේ තියෙන හෝමෝන නිපදවන ග්‍රන්ථි වලින් වැදගත්ම එක මාස්ටර් ග්ලෑන්ඩ් එක අධිපති ග්‍රන්ථිය. මේක පිහිටලා තියෙන්නේ මස්තිෂ්කයේ හයිපොතැලමස්ට පහලින් එල්ලිලා තියෙනවා මෙන්න මේ විදිහට පිටුටරිය මේ හයිපොතැලමස් උඩ එතකොට මස්තිෂ්කයේ මෙහෙම මේක මොළ පතුල තියෙන. එතකොට මේ පිටුටරි ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන රැසක් තියෙනවා 14ක්. වර්ධක හෝමෝන උදාහරණ වශයෙන් ප්‍රජනක හෝමෝන FSH follicle stimulating hormone ඒ වගේම LH lutein hormone adrenocorticotropic hormone ACTH gonadotrophic hormone මේ කිසි දෙයක් සිලබස් එකේ නැහැ. ඔක්සිටෝසින් නැහැ, ප්‍රොලැක්ටින් නැහැ. අපිට තියෙන එකයි. ඒ නිසා අනවශ්‍ය දෙයකින් ඕගොල්ලන්ගේ මනස පුරවන්න නැහැමං. මොකද සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් වෙලා උසස් පෙළට යන්න. එතකොට ඒවා ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. දැන් බොහෝ විට මම දකිනවා සාමාන්‍ය පෙළ ටියුෂන් පන්තිවලදීත් ඒ වගේම සමහර බොහෝ විට පාසල් පද්ධතියේ මේ වැරද්ද වෙන්නේ නැහැ ගුරුවරු අතින්. විශේෂයෙන් ටියුෂන් පන්තිවලදී පිටුටරි හෝමෝන අති විශාල ගාණක් ළමයිට උගන්වනවා. මොකද ටියුෂන් ගුරුවරයාගේ බුද්ධි මට්ටම පෙන්වන්නේ. ඒකෙන් අසරණ වෙනවා දරුවා. මොකද විභාගෙට තියෙන එකක් ගැන පමණයි. මොකද අපිට ගොඩක් විෂය තියෙනවා විෂය 9ක්. ඒ එක එක විෂය තුළ අලුතෙන් එකතු කරපු ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. මේ නිසා හැම විටම මම ඕගොල්ලන්ට උපදෙස් දෙන්නේ සාමාන්‍ය පෙළත් එතනින් එහා උසස් පෙළත් විෂය නිර්දේශය. ඒ වගේම ගුරුවත් පොත් ඕගොල්ලන්ට ගන්න පුළුවන් රජයේ ළමයෙකුට දෙමෝපියන්ට ගියාම බත්තර මුල්ලෙන් ඒව අරගෙන ඊට අනුකූලව ඕගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන ගියොත් ඕගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ. අපි බලමු පිටුටරි හෝමෝනය මොකක්ද කියලා. ඒකේ නම බලන්නකෝ. ඒකේ නම සොමැටොට්‍රොපින්. සොමැටොට්‍රොපින්. මේ සොමැටොට්‍රොපින් කියන හෝමෝනය අපි හඳුන්වන්නේ වර්ධක හෝමෝනයක් කියලා. වර්ධනය කියන වචනේ දන්නවනේ වර්ධක හෝමෝනයක්. සම්පූර්ණ දැන් දේහයේ ප්‍රෝටීන් සංශ්ලේෂණය, අස්ථි වර්ධනය, පේශි වර්ධනය, වැඩිම හා සම්බන්ධ සියලු ක්‍රියා පාලනය කරන්නේ සොමැටොට්‍රොපින්. සොමැටොට්‍රොපින් ස්‍රාවය පුංචි කාලෙම වැඩි වුණොත් වර්ධන වේගය බොහෝ වැඩි වෙලා යෝධයෙක් බවට පත් වෙනවා. අපි දන්නවා අපේ ඉතිහාසයේ බැලුවොත් දුටුගැමුණු රජුරුවන්ගේ දසමහ යෝධයෝ සියලුම දෙනා සොමැටොට්‍රොපින් වැඩි තීර්ථාය වෙන්න ඕනේ. ඒ වගේම
ඒගොල්ලෝ හොඳට වැඩුණේ ඒ කාලේ තිච්ච හොඳ ආහාර අපි දන්නවා සහල් වර්ග කොච්චර තිබ්බද ඒ අපි දැන් කනක අහල් නෙමෙයි තිබ්බේ ඒ වගේම ධාන්‍ය වර්ග ඒ වගේම අජිනමොටෝ වලින් තොර දේවල් තමයි භාවිත කළේ මම හිතනවා ඕගොල්ලන්ට මේ කාරණා චුට්ටක් දාන්න ඕන අද ගොඩක් දරුවෝ ආහාර සොයන්නේ දිව පිනවන්න තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතන්නේ නැතුව රසය විතරක් ආහාරය ගැන හිතුවොත් මහා විනාශයක් වෙනවා මම හිතනවා දැන් මේ කොරෝනා වෛරසය නිසා අපිට ලැබිච්ච එක විශාල දායාදයක් තමයි මේ ළමයි දැන් ගෙවල් වල ඉඳගෙන උදේට රොටි කඩල මුං ඇට ධාන්‍ය වර්ග ඕන එකක් කනවා දැන් ගිහිල්ලා එක එක ස්ථාන වලින් රෝල්ස් කන්න ඒ වගේ දේවල් කන්න බොන්න ඕගොල්ලන්ට දැන් අවකාශයක් නැහැ ඒක ගොඩක් හොඳයි අපි බලමු ළමයි අද ඊළඟට සොමැටොට්‍රොපින් හෝමෝනයෙන් පස්සේ මම ඕගොල්ලන්ට කතා කරන්න යන්නේ දෙවනි හෝමෝනය මොකක්ද බෙල්ලේ දෙපැත්තේ අපි ගත්තොත් මෙතන තියෙන ස්වරතන්ත්‍ර දෙපස තියෙනවා විශාල වැදගත් හෝමෝන නිපදවන ග්‍රන්ථි දෙකක් නමුත් අපි සලකන්නේ එක ග්‍රන්ථියක් කියලා තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන ඉතාම වැදගත්. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හෝමෝන දෙකක් ගැන කතා කරනවා. එකක් තයිරොක්සින්. තයිරොක්සින් බලන්න නම කීප සැරයක් නම තයිරොක්සින් ඊළඟ එක කැල්සිටොනින් දැන් මේ තයිරොක්සින් කියන්නේ වර්ධනය පාලනය කරන එකක් හැබැයි මේකෙන් පාලනය කරන පරිවෘත්තීය ක්‍රියා මෙටබොලිසම් රියැක්ෂන් ඒ පරිවෘත්තීය පාලනය කරන තයිරොක්සින් දැන් උදාහරණ වශයෙන් හිස්ගෙඩියෝ ටිකක් අරගෙන බාධන දෙකකට දාලා උන්ට අනිත් අවශ්‍යතා ජීවත් වෙන්න කොළ රොඩු හියුමස් අරාමයා කන්න දේවල් දාලා එකකට හරකෙක්ගේ අග්න්‍යාශයෙන් ලබාගත් කොටස් පිට ආවරණී කෑලි දෙක තුනක් එකතු කරොත් සුළු ප්‍රමාණ වශයෙන් ඒකෙන් අග්න්‍යාශයෙන් නෙමෙයි බෙල්ල තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හරක් මස් කඩේකින් අරන් තයිරොක්සින් සුළල්පයක් එකතු කළොත් ඒ තයිරොක්සින් එකතු කරපු ටැංකියේ හිස්ගෙඩුව ඉක්මනට අඩු කාලයකදී සූඹුල් ගෙම්බ බවට පරිණත වෙනවා. නමුත් අර අනිත් ටැංකියේ එකම වයසේ ගිබි පැටව හිස්ගෙඩියෝ අනිත් ටැංකියේ හිස්ගෙඩියන්ගේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තයිරොක්සින් මේ කැල්සි කිව්වම කාවද මතක් වෙන්නේ? කැල්සියම්. කැල්සිටොනින් මේ අපි දන්නවා ඉතාම වැදගත්. අපේ රුධිරයේ කැල්සියම් අයන තියෙනවා. කැල්සියම් අයන අපිට ගොඩක් ඕනේ. ඕනම khනිජයක්. අස්ථි වර්ධනය වෙලා වෙන්න අස්ථි කියන්නේ කැල්සියම් ෆොස්ෆේට්. කැල්සියම් ෆොස්ෆේට් අපි සූත්‍ර ගැන පස්ව කතා කරමු. Ca3PO4 twice දත් වර්ධනයට හිස කෙස්වල හැම දෙයකටම වර්ධනය හා සම්බන්ධව කැල්සියම් අවශ්‍ය වෙනවා. මේ කැල්සියම් khනිජය ඕනකට වඩා ලේවල තිබ්බොත් කැල්සියම් අයන සාන්ද්‍රණය වැඩි වුණොත් අඩු කරන්නේ කැල්සිටොනින්. එහෙනම් කැල්සියම් අයන වැඩි වුණොත් කැල්සිටොනින් ස්‍රාවය වෙලා කැල්සියම් අයන සාන්ද්‍රණය නෝමල් කරනවා. මේකේ තව පැත්තක් තියෙනවා. මොකද්ද? වැඩි වෙනවා අඩු කරනවා. නෝමල් ලෙවල් එක මේක. වැඩි වුණොත් අඩු කරනවා. අඩු වුණොත් දැන් කෙනෙක්ට කැල්සියම් ලැබෙන්නේ නැහැ. කැල්සියම් ආහාර හිඟයි. එහෙනම් මොකද වෙන්නේ? අස්ථිවල තියෙන කැල්සියම් ෆොස්ෆේට් ආයි කැල්සියම් අයන කළා ආපිට ලේවලට එකතු කරනවා. එහෙනම් අඩු වුණොත් වැඩි කරන එකකුත් තියෙනවා. වැඩි වුණොත් අඩු කරන එකකුත් තියෙනවා. මෙතන සිලබස් එකේ කැල්සිටොනින් තියෙන්නේ අඩු වුණොත් වැඩි කරන එක විතරයි. වැඩි වුණොත් අඩු කරන එක අපි හඳුන්වන්නේ මොන හෝමෝනය කියලාද? ඒ හෝමෝනය ඊටාම වැදගත්. අපි ඒ හෝමෝනය හඳුන්වන්නේ පැරත් හෝමෝනය කියලා. එතකොට පැරතමෝන් කියලාත් කියනවා. පැරත් හෝමෝනය සිංහලෙන් පැරාතයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි ඒක ස්‍රාවය වෙන්නේ. ඒව නැහැ. ඒකට
වැඩි වුණොත් අඩු කරනවා කැල්සිටෝනින් සිලබස් එකේ තියෙනවා අඩු වුණොත් වැඩි කරන එක නෑ. නමුත් මේකම අපි කතා කළොත් තවත් ස්ථානයක දැන් දියවැඩියාවට සාපේක්ෂව ඉන්සුලින් ගැනත් තියෙනවා ග්ලයිකෝජන් ගැනත් තියෙනවා. මේ නිසා හරියට බැලන්ස් වෙලා ඉන්සුලින් ගැනත් තියෙනවා ග්ලූකගන් ගැනත් තියෙනවා. දියවැඩියා රෝගී තත්ත්වයේදී අපි ඒ ගැන සමස්ථිතියේදී සාකච්ඡා කරමු. දැන් බලමු ඊළඟ නිර්නාල ග්‍රන්ථිය වශයෙන් අපිට තියෙන්නේ අග්නාශය පිටතින් තියෙන ලැන්ගැහන් දීපිකා. දැන් අග්නාශය කියන ග්‍රන්ථිය අපි දන්නවා අග්නාශික ප්‍රනාලය ඔස්සේ දැන් මේකේ පිටින් තියෙනවා විශේෂ සෛල ස්තරයක්. මේ සෛල ස්තරෙන් ස්‍රාවය කරනවා ලැන්ගැහන් දීපිකා සෛල. මේක ගැන විස්තරයක් මේකෙන් ස්‍රාවය කරන හෝමෝන දෙකක්. එකක් තමයි මේ ලැන්ගැහන් දීපිකා සෛල වර්ග දෙකකට බෙදෙනවා ඇල්ෆා සෛල සහ බීටා සෛල කියලා. දැන් ඇල්ෆා සෛල වලින් ස්‍රාවය කරනවා ග්ලූකගන් කියලා හෝමෝනයක්. ග්ලූකගන්. ඒ වගේම බීටා සෛල වලින් ස්‍රාවය කරනවා ඉන්සියුලින්. දැන් මේ ඉන්සියුලින් ගැන ගොඩක් අය අහලා තියෙනවා. මොකද ඉන්සියුලින් අපි දන්නවා දැන් දියවැඩියාව කියන්නේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ යාම. එතකොට ඉන්සුලින් ගන්නවා. නමුත් ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා පහළ යන අවස්ථාවක් තියෙනවා. රෝගී වෙලා ආහාර නොගෙන ඉන්නකොට ඒ වගේ අවස්ථාවලදී ග්ලූකගන් තමයි ඒක නැවත යථා තත්ත්වයට ගේන්නේ. මේ ගැන මම විස්තර කරනවා ඊටාම හොඳට සමස්ථිතිය යටතේ. ඒ නිසා මෙතන සාකච්ඡා කරන්න තව පොඩ්ඩකින් අපි සමස්ථිතියට එනවා. දැන් අපි ඊළඟට බලමු අධිවෘක්ක ග්‍රන්ථිය. අධිවෘක්ක ග්‍රන්ථිය. අධිවෘක්ක ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන්නේ මොකක්ද හෝමෝනය. මෙතනත් හෝමෝන ගොඩක් තියෙනවා. අධිවෘක්ක ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන හෝමෝන ගොඩක් තියෙනවා. නමුත් විශේෂ නිර්දේශය කියන්නේ එක හෝමෝනයක් ගැන විතරයි. ඇඩ්‍රිනලින් ගැන විතරයි ළමයි දැනගන්න ඕනේ. ඇඩ්‍රිනලින් හදිස්සි අවස්ථාවලදී දේහය ඒ හදිස්සියට සුදුසුසේ සූදානම් කරන්නේ ඇඩ්‍රිනලින්. ඇඩ්‍රිනලින් හෝමෝනය රුධිරයට පැමිණුණු ගමන් අපේ හෘද ස්පන්දන වේගය වැඩි වෙලා ශ්වසන වේගය වැඩි වෙලා සෛල වෙත ග්ලූකෝස් ඔක්සිජන් වේගයෙන් ගමන් කරලා සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලදී ග්ලූකෝස් ඔක්සිජන් මගින් බිඳහෙලලා අවශ්‍ය ශක්තිය දනනය කරනවා. නිසා මේ පුජ්‍යලයට ඉතාම ඉක්මනින් තමන්ගේ කාර්යභාරය ඉටු කරගන්න හැකියාව තියෙනවා මේ ඇඩ්‍රිනලින් හෝමෝනය නිසා. හදිස්සියෙන්ම කේන්ති ගිය වෙලාවකටත් ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවා. බය වුණාම ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවා. ඒ වගේ හදිස්සි අවස්ථා අපිට ඕනම එකක ලොකු සතුටක් ඇති වුණත් ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවා. දැන් සාමාන්‍යයෙන් හෘද රෝගීන්ට අධිරුධිර පීඩන තියෙන අයට ශනික සතුට දුක වගේ ඒවා හොඳ නැහැ කියන්නේ ඇඩ්‍රිනලින් වලින් හෘද ස්පන්දන වේගය වැඩි කළා රුධිර සංසරණ පද්ධතිය කොටස් වලට හානි පැමිණෙන්න පුළුවන් නිසා. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගික හෝමෝන පිළිබඳ. දැන් මේ ලිංගික හෝමෝන වලින් පුරුෂ ලිංගික හෝමෝනේ පිරිමින්ගේ පුරුෂ ලිංගික හෝමෝනේ වශයෙන් අපි සලකන්නේ ටෙස්ටොස්ටෙරෝන්. බලන්න ටෙස් කියන්න අල්සයන ටොස්ටෙරෝන්. මේ ටෙස්ටොස්ටෙරෝන් දැන් බලන්න මේ වචනය ළමයා එක දවසක් මිනිත්තුවක් භාවිත කරලා කඩා ගන්න. ටෙස්ටොස්ටෙරෝන්. එතකොට මේ කෑලි තුනට කියවුවාම මුළු වචනේ හරියටම මතක හිටිනවා. දැන් මේවා විද්‍යාවේ තියෙන ගොඩාක් වැදගත් දේවල්. අපි විද්‍යාව ඉගෙන ගන්නකොට වචනවලට මේ නම් වලට සුවිශේෂ තරක් දෙන්න ඕන. අපි බලමු මොකද්ද මේ හෝමෝනේ. නිසි කාලයකදී පිරිමි ළමයින්ගේ අවුරුදු 12 13 ඉඳලා 18 විතර වෙනකන් වැඩිවියට පත්වීම පිරිමි ළමයින්ගේ කාලයේ පරිච්ඡේදය වැඩි ගොනඩොට්‍රොපික් හෝමෝන් පිටුටරින් ස්‍රාවය වෙලා ප්‍රජනක ඉන්ද්‍රිය උත්තේජක හෝමෝන වෘෂණවලට ඒ පණිවිඩය ඇවිල්ලා වෘෂණවල තියෙන සර්ටෝල් සෛල ඒකෙන් මේ හෝමෝනය රුධිරයට එකතු වෙනවා. මේකෙන් තමයි පිරිමි ළමයින්ගේ පුරුෂ ලිංගික ලක්ෂණ ඇතිවීම හටගන්නේ. ඒ වගේම වෘෂණවල ශුක්‍රාණු නිපදවීම ඒ වගේ දේවල් සියල්ල පාලනය කරන්නේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මගින්. මිනිසාට විතරක් නෙමෙයි හැම සීඩපාය සතෙක්ගෙම වෘෂණවල ඒ නිසි කාලෙදී මේ හෝමෝනය නිපද වෙනවා. නමුත් ඕගොල්ලෝ දන්නවා දැන් සත්ත්ව ලෝකයේ දිහා බැලුවොත් සත්තුන්ට ප්‍රජනන කාර්ය සඳහා
කාලයක් තියෙනවා, ස්ථානයක් තියෙනවා, වෙලාවක් තියෙනවා. මේ තුනම තියෙනවා සත්ත්ව ලෝකේ. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තොත් මීයන්ට, ලේනුන්ට, රොඩෙන්සියා අයට වේගයෙන් ඒගොල්ලෝ රළු පුෂ්ඨවල දුවන හින්දා, ඒගොල්ලන්ගේ කකුල් කොට හින්දා, ඒගොල්ලන්ගේ වුෂණ වලට ඒ වුෂණ කෝෂේ තිබ්බට උදරයේ තියෙන වුෂණ ප්‍රජනක කාලයේ විතරයි පහළට එන්නේ. නැත්තම් ඒ වුෂණ වලට හානි වෙනවා ඒ වේගයෙන් දුවනකොට. ඒ නිසා උන්ගේ පීරියඩ් එක කාලයක් තියෙනවා ප්‍රජනනය කරන්න. බල්ලන්ටත් එහෙමයි, අලින්ටත් එහෙමයි. නමුත් කාලයක්, ස්ථානයක්, වෙලාවක් නැත්තේ ප්‍රජනන කාර්ය සඳහා කාටද කියලා ඔයගොල්ලෝ කවුරුත් මේ දරුවෝ දන්නවා. ඒ තමයි මානවයාට ඒ සඳහා වෙලාවක්, කාලයක්, ස්ථානයක් මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි මානවයා බොහෝම දියුණුයි කියලා සලකන්නේ. අපි බලමු ළමයි. ඉතාම වැදගත්. අපි ඊළඟට යනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට. දැන් අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කළොත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. මේකේ තියෙනවා හෝමෝන දෙකක්. හැබැයි ස්ත්‍රී ප්‍රජනක කාර්යාවලිය හා සම්බන්ධ හෝමෝන ගොඩක් තියෙනවා. FSH තියෙනවා, LH තියෙනවා. ඒවා ඔයගොල්ලන්ට 10 පන්තියේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආර්ථව චක්‍රය, ඔසොප් චක්‍රය යටතේ කතා කරලා තියෙනවා. ඒ වගේම දරුවෙක් ඉපදෙන්න කිට්ටු වෙනකොට ප්‍රොලැක්ටින් වලින් කිරි ඇති කරනවා, ඔක්සිටෝසින් වලින් ප්‍රසූතිය ඇති කරනවා. ඒවා මෙතන කතා කරන්න. මෙතන තියෙන්නේ පුරුෂ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ වලින් ස්‍රාවය කරන හෝමෝන දෙකක් පිළිබඳ. මේ ඩිම්බ කෝෂ වලින් ස්‍රාවය කරන හෝමෝන දෙක මොනවාද? ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. ඊස්ට්‍රජන්, දෙවෙනි එක ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන්. අපි ගත්තොත් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මේ හෝමෝන දෙක ඉතාම වැදගත්. ඊස්ට්‍රජන් තමයි මේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම කෙරේ, ඒ වගේම ආර්ථව චක්‍රය පාලනය කිරීම කෙරේ, ඒ වගේම ගර්භණී භාවය, ප්‍රසූතිය කෙරේ, මේ සියල්ලට මේ දෙන්න බලපාන. මේ ගැන විද්වත් දැනුමක් ඕගොල්ලන්ට 10 පන්තියත් ලැබෙන්නේ නැහැ. උසස් පෙළ තමයි. මම නිදසුනක් කියන්නම් ප්‍රොජෙස්ටරෝන් වලින්. දැන් ගැහණු කෙනෙක් ස්ත්‍රියක් ගැබ් ගත්තට පස්සේ ගර්භාෂයේ දරුවෙක් තැන්පත් වුණාට පස්සේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය තමයි නවත්තන්නේ ඩිම්බ පිට වෙන එක ඩිම්බ කෝෂේ. ඒ නිසා ප්‍රසූතිය සිදු වෙලා මාස 6ක් දරුවට කිරි දෙනකන් නැවත ඩිම්බ කෝෂයේ ඩිම්බ නිපදවන්නේ නැහැ. නමුත් ඒ ගැබ් කාලය තුල ලිංගික එකතු වීම ඕන තරම් සිද්ධ වෙනවා. නමුත් දරුවෙක් හටගන්නේ නැහැ. එහෙම හටගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මාස 9ක් දින 280ක් ගර්භාෂයේ වැඩිලා ඉවතට දරුවා ලැබුණාට පස්සේ තවත් මාසකින් ආදි වශයෙන් දරුවෝ ලැබෙන්න පුළුවන්. සත්ත්ව ලෝකේවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න හෝමෝන කොච්චර වැදගත්ද කියලා. එහෙනම් ප්‍රොජෙස්ටරෝන් වලින් වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ආර්ථවට චක්‍රයට සම්බන්ධ වෙලා ඒ වගේම ඔසොප් චක්‍රයට සම්බන්ධ වෙලා ඒ වගේම ගර්භණී භාවයේදී දෙවනි ඩිම්බ මෝචනයක් දරුවා ප්‍රසූත වෙලා කිරි දෙනකන් නවත්තන්නේ මේ හෝමෝනය මගින්. අපි ඒ ලිංගික හෝමෝන සාකච්ඡාවෙන් පස්සේ මෙතනදී හෝමෝන පාඩම අවසන් වෙනවා. මම ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට සමස්ථිතිය ගැන කතා කරන්න. අපි දැන් බලමු සමස්ථිතිය කියන මාතෘකාව. සමස්ථිතිය හෝමියෝස්ටේසිස්. දැන් බලන්න මේ සමස්ථිතිය හෝමියෝස්ටේසිස් කියන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝ දන්නවා අපේ දේහ පරිසරයේ අභ්‍යන්තරය කියලා තියෙන ඇතුලේ. දැන් ඕගොල්ලෝ දන්න ආහාර මාර්ගය. ආහාර මාර්ගයේ අභ්‍යන්තර පරිසරය නැහැ. අපේ මුත්‍රාශය නැහැ. පෙනහළු ගර්ත නැහැ. ඇයි? ඒවා බාහිර පරිසරයක එක තැන් වලින් සම්බන්ධයි. නාසයෙන් පෙනහළු බාහිර වායුගෝලය එක්ක සම්බන්ධයි. මුඛයෙන් සහ ගුදය සමග ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයි. මුත්‍රාශය මුත්‍ර විවරයෙන් එළියට සම්බන්ධයි. අපිට මුත්‍ර කරන්න බෑනේ එළියට. මුත්‍රාශය අභ්‍යන්තර පරිසරය නම්. එහෙනම් ඒවා බාහිර පරිසරය. අපි මේ කතා කරන්නේ බාහිර පරිසරය නෙමෙයි අභ්‍යන්තර පරිසරය කියන්නේ සෛල පටක සහ
එය නහමමින් පවතින සියලු තරලේ කියන්නේ රුධිරය ඇතුළු මේ අභ්‍යන්තර පරිසරය කියන එකයි. අභ්‍යන්තර පරිසරයේ බොහෝ දේවල් වල නියම තුලිතතාවක් තුලිතතාවක් තියෙන්න ඕනේ. මේ අභ්‍යන්තර පරිසරයේ තුලිතතාවයේ පිළිබඳ මං හිතන්නේ හොඳටම දන්නේ වෛද්‍යවරු. අපි බොහෝ විට දැන් දියවැඩියා රෝගියෙක්ගේ දියවැඩියාව උත්සන්න වෙනවා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය බැලන්ස් කරන ගන්න එක අවුල් වෙනවා. යම්කිසි කෙනෙක් උණ වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වීමෙන් මිනිස්සු මැරෙනවා. සර්ප දෂ්ටවලදී විවිධ ආකාර ගොඩක් අපේ මරණය සිදුවෙන්න හේතු වෙනවා අභ්‍යන්තර පරිසරයේ තුල්ලතාව වෙනස් වීම. මේ අභ්‍යන්තර පරිසරයේ තුල්ලතාව රුධිරයේ pH අගය, රුධිර උෂ්ණත්වය, රුධිරයේ කැල්සියම් අයන සාන්ද්‍රණය, රුධිරයේ ෆොස්ෆේට් අයන සාන්ද්‍රණය, රුධිරයේ අඩංගු ග්ලූකෝස් සාන්ද්‍රණය මේ ගොඩාක් සාධක තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ මට්ටමේදී අපි සලකා බලන්නේ කරුණු තුනයි. ඒ නිසා සමස්ථිතියේ මේ බලපාන කරුණු තුනෙන් පළවෙනි කාරණය ඊටාම වැදගත් ග්ලූකෝස් සංයුතිය. අපි බලමු නිරෝගී පුජ්‍යලයක් ගත්තොත් ඒ නිරෝගී පුජ්‍යලයාගේ රුධිරයේ අපි ග්ලූකෝස් සංයුතිය ග්ලූකෝස් යාමනය කියලා අපි කියමු. ග්ලූකෝස් යාමනය දැන් නිරෝගී කෙනෙක් නිරෝගී පුජ්‍යලයක් ගත්තොත් එයාගේ රුධිරයේ තියෙනවා නිරෝගී එක්කෙනෙක්ගේ රුධිර ඝන මිලිමීටර් හරි එකක ඝන මිලිමීටර් එකක නැත්තම් මේක ඝන සෙන්ටිමීටර් කියන්න පුළුවන්. රුධිරයේ ග්ලූකෝස් තියෙනවා මිලිග්‍රෑම් 80යි 110යි අතර මිලිග්‍රෑම්. මම මේ ගැන ළමයින්ට ඝන මිලිමීටරය කියන්නේ මොකක්ද කියලා රුධිර සංසරණ පද්ධතිය කියලා දුන්නා. ඒ නිසා දැන් ආයි අපිට අවශ්‍ය නැහැ. එහෙනම් මේ පරිමාව තුල මෙච්චර ග්ලූකෝස් තියෙනවා. මේ තමයි නෝමල් ලෙවල් එක. මේ නිරෝගී පුජ්‍යලයාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන්න පුළුවන්ද? ඔව්. ඇයි ග්ලූකෝස් ලැබෙන්නේ අපි කන කෑම වලින්. පැණි රහ කෑම, කාබෝහයිඩ්‍රේට්ස් ඕනම එකක්. ජීර්ණ වෙලා අන්තඵලය ග්ලූකෝස්. මේක ඔයගොල්ලෝ දන්නවා සරල සීනි මොනොසැකරයිඩ්. ඔයගොල්ලෝ ග්‍රේඩ් 10 වල ඉගෙන ගත්ත මොනොසැකරයිඩ් තුනක් ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් මේ සියලු ඒවා සූත්‍ර C6H12O6 මේවා රුධිරයට ඇතුල් වෙලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. ඉහළ යනකොට අග්න්‍යාශය කියන ග්‍රන්ථියේ පිටබිත්තියේ තියෙනවා ලැන්ගැහැන් දීපිකා සෛල. අග්න්‍යාශයේ ලැන්ගැහැන් දීපිකා සෛලවල වර්ග දෙකක් තියෙනවා ඇල්ෆා සෛල, බීටා සෛල. මේ ඇල්ෆා සෛල වලින් ස්‍රාවය වෙනවා හෝමෝනයක්. ඒ හෝමෝනේ ග්ලූකගන්. ඒ වගේම බීටා සෛල වලින් ස්‍රාවය වෙනවා ඉන්සුලින්. දැන් ලේවල ග්ලූකෝස් වැඩි වුණ ගමන් ඉන්සුලින් ස්‍රාවය වෙනවා. ඉන්සුලින් රුධිරයට එකතු වෙලා ඉන්සුලින් හෝමෝනය ලේවල ග්ලූකෝස් මට්ටම මේ ගානට අඩු කරනවා. නැවත මේක පල්ලෙහාට බස්සනවා. ඉන්සුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම අඩු කරන ප්‍රධානම දේ තමයි වැඩි ග්ලූකෝස් අක්මා සෛලවල ගබඩා කරනවා ග්ලයිකෝජන් වශයෙන්. එහෙනම් ග්ලයිකෝජන් කියන්නේ පිෂ්ඨය. ඇනිමල් ස්ටාර්ච් සත්ව පිෂ්ඨය කියලා තමයි ග්ලයිකෝජන් හඳුන්වන්නේ. එහෙනම් අපේ අක්මාව ආහාර ගබඩාවක්. අක්මාවේ ගබඩා වෙනවා ග්ලූකෝස් ග්ලයිකෝජන් වශයෙන්. ඒ වගේම ඉන්සුලින් මගින් වැඩි ග්ලූකෝස් පරිවෘත්තියට භාජනය කරනවා. අපි විශේෂ නිර්දේශයේ මට්ටමින් කතා කරන්නේ වැඩි ග්ලූකෝස් මේදය ලෙස මේද පටකවල ගබඩා කරනවා. එහෙම ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙනවා. දැන් මේකේ විලෝමය බලමු. ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. අඩු වෙන්න පුළුවන් කොහොමද? ලෙඩ වෙලා කෑම නොගෙන ඉන්නවා. ඇඳට වෙලා දවස් 7-8ක් 10ක් ආහාර නොගෙන ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. සල්ල කර්ම අධ්‍යාබාධ වෙන්න පුළුවන්, මොළේ සල්ල කර්ම වෙන්න පුළුවන්, මොනවා හරි අනතුරු වෙන්න පුළුවන්. මේ අවස්ථාවල ස්‍රාවය වෙනවා අග්න්‍යාශය. දැන් අපි කිව්වා බීටා සෛල වලින් ඉන්සුලින්, ඇල්ෆා සෛල වලින් ග්ලූකගන්. එහෙනම් ග්ලූකගන් මගින් ලේවල ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරනවා. ග්ලූකෝගන් කොහොමද මේක වැඩි කරන්නේ? මේ වැඩේ බලන්නකෝ. අපි විලෝමය ගැන ළමයි සලකන්නේ නැහනේ. සාමාන්‍ය පෙළ ළමයින්ට කොච්චර කිව්වත් මේක ගණන් ගන්න නැහැ.
වැඩි වුණේ කොහොමද? වැඩි එක අඩු කළේ. වැඩි ග්ලූකෝස් අක්මාවේ ගබඩා කරා ග්ලයිකෝජන් වශයෙන්. එහෙනම් අඩු වුණාම වැඩි කරන්නේ. අක්මාවේ ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් කියලා ලේබල් දෙනවා. ඒක අනිත් පැත්තට. ග්ලූකෝස් වැඩි වුණාම වැඩි ග්ලූකෝස් මේද පටකවල මේද එලස ගබඩා කරනවා. එහෙනම් ග්ලූකෝස් අඩු වුණොත් මේද පටකවල තියෙන මේද නැවත ග්ලූකෝස් කරලා රුධිරයට එකතු වෙනවා. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් වැඩි වුණාම පරිවෘත්තීය වේගය අඩු වෙනවා. ග්ලූකෝස් බිඳ ප්‍රතික්‍රියා. එහෙනම් රුධිරයේ ග්ලූකෝස් අඩු වුණාම පරිවෘත්තීය වේගය හුඟක්ම අඩු වෙලා දැන් මෙතන පරිවෘත්තීය වැඩි වෙලා අඩු කරනවා මේක අඩු වෙලා වැඩි කරනවා ග්ලූකෝස් බිඳෙලීමේ ප්‍රතික්‍රියා දුර්වල කළා. අපි දන්නවා ලෙඩ වුණාට පස්සේ අපිට පණ නැත්තේ ඇඟේ වැඩ කරන්න බැරි සෛලවල ග්ලූකෝස් බිඳෙලීම බොහොම දුර්වල වෙලා තියෙනවා. මේ විදිහට පුළුවන් ඉන්සුලින් වලටයි ග්ලූකගන් වලටයි ඊටාම ලස්සනට රුධිරයේ ග්ලූකෝස් සංසන්දනය පාලනය කරන්න. එහෙනම් ග්ලූකෝස් යාමනය කරන හෝමෝන දෙකත් වැඩි වුණාම වෙන එකත් අඩු වුණාම වෙන එකත් ඕගොල්ලන්ට ඊටාම හොඳින් පැහැදිලි වෙන්න ඇති. හොඳයි. අපි ඊළඟට බලන්නේ ඕගොල්ලෝ හැම කෙනෙක්ම ඕගොල්ලෝ මම ඇතුළු සියලුම මානවයා වගේම සියලු ශීරපායින් සියලු පක්ෂීන් විතරක් නියත දේහ උෂ්ණත්වයක් තියෙනවා. අපි ඒගොල්ලන්ට කියනවා අචල තාපීන් කියලා. ඒ ඇයි දැන් මිනිසාගේ දේහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 37යි. එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. ෆැරන්හයිට් 98.4යි. F නෝට්. දැන් බලන්න උෂ්ණත්වය කියන්නේ මොකක්ද? අපි භෞතික විද්‍යාව කතා කරනවා. උෂ්ණත්වය කියන්නේ තාප ශක්තිය වැඩිද අඩුද කියලා පෙන්වන මානය මිනුම. මේ උෂ්ණත්ව මාන දෙකක් තියෙන සෙන්ටිග්‍රේඩ් වලින් නම් 37යි. ෆැරන්හයිට් වලින් 98.4යි. දැන් කවුරු හරි આવුවොත් ඔයාගේ ඇගේ උෂ්ණත්වය සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ උෂ්ණත්වය අපි කිව්ව සෙන්ටිග්‍රේඩ් 98.4යි කියලා. එහෙනම් සෙන්ටිග්‍රේඩ් 100 දී වතුර නටන. එහෙනම් ලේහෙම උතුරනවා. එහෙම නෙමෙයි. මේ ඒකක දෙක හරි වැදගත්. ෆැරන්හයිට් කිව්වොත් අගේ අපි මෙතන ලොකුවට තිබ්බට ෆැරන්හයිට් පොඩි මේක පොඩියට තිබ්බට ලොකුයි. හරියට මීටර් කිලෝමීටර් වගේ. අපිට පේන කිලෝමීටර් එක පොඩි කියලා නෑ. මීටර් 1000ක් තියෙනවා කිලෝමීටර් එකට. අපි බලමු මේ අචලතාපි සත්තුන්ගේ දේහ උෂ්ණත්වය තියෙන අගයට වඩා වැඩි අඩු වෙන්න පුළුවන්. මේ උෂ්ණත්වය අර වගේම වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. මේ තමයි සාමාන්‍ය උෂ්ණත්වය. මේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන් ලෙඩ රෝග වලින්. දැන් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ හරිම සෙල්ලමක් තියෙනවා. අපි දැන් කොහෙකට ගියත් අපේ නල්ලට තියලා බලනවා අපේ ඇඟේ උෂ්ණත්වය කීයද කියලා. මොකද ඕගොල්ලෝ දන්නවා කොරෝනා COVID-19 වෛරසය දේහගත වුණාට පස්සේ අපේ දේහ උෂ්ණත්වය ඒ වගේ රෝගකාරකයක් ඇතුළු වුණාම වැඩි වෙනවා. දැන් උෂ්ණත්වය වැඩිවීම උණ කියන්නේ ලෙඩක් නෙමෙයි රෝග ලක්ෂණයක් හැම එකටම උණ ගන්නවා. එතකොට මේක වෙන කතාවක්. අපි බලමු මෙතන මේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් ස්වභාවිකව ලෙඩක් නැතුව කොහොමද? ගිනි ගොඩක් ළඟ හිටියාම. ගිනි අවුවේ ගොහ වෙලා ගියාම මිනිහෙක්ගේ ඇඟේ දේහ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩි වෙනවා. සෙන්ටිග්‍රේඩ් 40ක් වගේ වෙනවා. මෙහෙම වුණාම මොකද වෙන්නේ? මේ වැඩි උෂ්ණත්වය නැවත බස්සන ප්‍රතික්‍රියා ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් දේහ උෂ්ණත්වය වැඩි වුණාම පළවෙනියෙන් වෙන්නේ මොකක්ද? අපේ හැම ආසන්නයේ තියෙන ස්වේද ග්‍රන්ථි උත්තේජ වෙලා ස්වේදය දහදිය හැම උඩට එනවා. දහදිය දානවා. අම්මෝ හරි රස්නේ දහදිය දානවා. දහදියේ තියෙන ජලය 99%. මේ ජලය වාෂ්ප වෙන්න අවශ්‍ය තාපය ලේ වලින් ඇදලා ගන්නවා. එහෙනම් ලේ සීතල වෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි දහදිය දාන වෙලාවක විදුලි පංකාවක් යටට ගියොත් අපිට හරි පහසුයි. මොකද වාෂ්පීකරණ වේගය වැඩි වෙනවා සුළඟ මගින්. ඒ නිසා දේහ උෂ්ණත්වය වැඩි වුණාම සිදුවෙන එක දෙයක් තමයි දහදිය දැමීම. ඒ වගේම දේහ උෂ්ණත්වය වැඩි වුණාම අපේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. හැම ළඟට වැඩි වැඩියෙන් ලේ ගලාගෙන එනවා. හැම රත් පැහැගෙන වෙනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? ඒ ලේ වල තාපය එළියට යනවා. තාපයේ තැනක ඉඳලා තැනකට ගමන් කරන ක්‍රම තුනෙන්ම සන්නායනය, සංවහනය, විකිරණය. ඒ නිසා සාමාන්‍යයෙන් දවල් 12ට තුවාලයක් වුණොත් මහ දවල් කාලේ වැඩියෙන් ලේ ගලා යන්නේ ඒකයි බ්ලඩ් සර්කියුලේෂන් එක දවල්ට වැඩි.
රැට එහෙම නෙමෙයි. රැට ඕකේ අනිත් පැත්ත. එන උෂ්ණත්වය වැඩි වුණාම සිදුවන දෙවෙනි දේ තමයි රුධිර සංසරණ වේගය වැඩි වෙලා හැම ළඟට වැඩියෙන් රුධිරය එනවා. තුන්වෙනි එක මොකද්ද? ග්ලූකෝස් බිඳහෙළන ප්‍රතික්‍රියාව දුර්වල වෙනවා. ඇයි ඒ? ග්ලූකෝස් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ජලයේ ශක්තිය රසායනික ATP තාපය. තාපය නිපදවුවොත් තවත් රත් වෙනවනේ. දැන් ගිනි ගොඩෙන් එන තාපයයි ආහාර ඔක්සිකරණයෙන් වෙන තාපයයි දෙකක්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක පරිවෘත්තීය ග්ලූකෝස් බෙදෙහිලීම දුර්වල වෙලා ඇඟේ නිපදවන තාපය අඩු වෙනවා. ඒ නිසා තුන්වෙනි සාධකයේ වශයෙන් අපිට ගන්න පුළුවන් ඒ අවස්ථාව. හතරවෙනි එක මේ උෂ්ණත්වය වැඩි වුණාම අපේ හයිපොතැලමස් නිකන් ඉන්නේ නැහැ. එයා තමයි උෂ්ණත්ව යාමනය පාලනය කරන්නේ. මොලේ හයිපොතැලමස්ෙන්. හයිපොතැලමස් අපිට ආස කරනවා දැන් අපි දාඩිය දාගෙන හොගාලා එනකොට ගෙදරට අම්මා දුන් දාන තේ එකක් හදාගෙන එනවා ඉස්සරහට කෝපි එකක්. අම්මෝ දැක්කහම කේන්ති මොනවාද අම්මේ මේ උණු තේ කොහෙද බොන්නේ මේ මට පේන්නේ නැද්ද ඉන්න බැරුව ඉන්නේ. අයිස්ක්‍රීම් එකක් සීතල බීම එකක් දුන්නොත් ඕගොල්ලෝ බොහොම ආසාවෙන් ඒක බොනවා. ඒ නිසා ගෙදරට කමුත් එක්ක ආවහම විද්‍යාව දන්න දරුවෙක් වශයෙන් මහතවල් එකට දෙකට දාඩිය පෙරාගෙන එන අයට තේ හදන්න එපා. තේ හදන්න අහන්නත් එපා. කූල් බීම එකක් දෙන්න. එහෙම නැත්නම් අයිස් වතුර එකක් දෙන්න. මේකම විලෝමය තමයි හද්ද සීතලේ එක්කෙනෙකුට කූල් බීම අයිස්ක්‍රීම් දෙන්න යන්න එපා. දුන් දාන තේ එකක් දෙන්න. මොකද හයිපොතැලමස් අපිට ඉල්ලන්නේ ඒ වෙලාවට දේහ උෂ්ණත්වය බැලන්ස් කරගන්න අවශ්‍ය ඒ වගේ ආහාර. අපි දැන් බලමු උෂ්ණත්වය වැඩි වුණාම අඩු වෙන ක්‍රම අපි සාකච්ඡා කළා. එහෙනම් අඩු වෙනවා. අඩු වෙන්නේ කොහොමද? කෙලින්ම අපි යනවා නුවර එළියට. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 12යි 10යි ඒ වගේ අගයක්. අපේ 37යි. එහෙනම් ගිය වෙලේ ඉඳලා අපේ දැන් මේ තාපය ඇතුළට එනවා. ඒ කියන්නේ දැන් උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට තාපය යනවනේ. මේ තාපය මෙහෙම එනවා මේ පැත්තට. එහෙනම් අපේ ඇඟේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ එළිය 12නේ. දැන් ගිනි ගොඩ ළඟ හිටියම ගිනි ගොඩේ වැඩි හින්දා ගිනි ගොඩෙන් තාපය ආව අපේ ඇඟට. ඒ නිසා 37 40 වුණා. දැන් 37 ඉන්න අපි නුවර එළියට ගියාම අපෙන් තාපය එළියට යනවා. නමුත් කොච්චර ගියත් අපේ තාපයේ උෂ්ණත්වය මේකයි. මේ තමයි සමස්ථිතිය. නියතව තියාගන්න පුළුවන්. කොහොමද වෙන්නේ? මේ එළියට යන තාපය ඇඟෙන් හදනවා. එහෙමනම් පළවෙනි දේ ග්ලූකෝස් බිඳහෙළීමේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව උපරිම වේගයෙන් වෙන්නේ සීතල දවසක. කාබන් ඩයොක්සයිඩ් ජලය දන ශක්තිය. එතකොට මේ ශක්තියෙන් තාපය නිපද වෙනවා. රසායනික ශක්තිය තාපය මේ තාපයෙන් දේහ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙමනම් සීතල දවසක ගොඩක් බඩගිනි දැනෙනවා. හොඳට කන්න පුළුවන්. නුවර එළියේදී අපිට හොඳට කන්න පුළුවන්. ඇයි ග්ලූකෝස් බිඳහෙලලා මේ නිපදවන. එතකොට අපිට වැඩ කරන්න පුළුවන්. දැන් තේවතු කම්කරුවෝ උදේ පාන්දර එන්නේ තේවතු වල වැඩ කරන්න. අපි නුවර එළිය ගියාම රෙද්දක් පෙරෝගෙන නිදියන්න try කරනවා. නමුත් ගෙගරි වැය වටේ ඕගොල්ලන් රවුන්ඩ් දෙක තුනක් දුවන්න පුළුවන්. කොළඹට වඩා කිසිම ඇඟට මහන්සියක් නැතුව. මොකද ඇඟෙන්ම මේ ප්‍රතික්‍රියා වේ ස්පීඩ් එක වැඩි කරලා තියෙනවා ග්ලූකෝස් ඔක්සිකරණ වේගය. එහෙනම් දේහ උෂ්ණත්වය අඩු වුණොත් වැඩි කරන ප්‍රධාන එක මේකයි. ඒ වගේම අපි දන්නවා සීතල පරිසරයකට ගියාම අපේ රෝම කූප අපේ හිරිකඩු පිපිලා දහදිය පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. ස්වේද ග්‍රන්ථි අක්‍රිය වෙලා. ඇයි? ස්වේද ග්‍රන්ථි සක්‍රිය වෙලා දහදිය දැම්මොත් තවත් ඇඟේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් සීතල පරිසරයකදී ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. එහෙනම් ඒ පිටවෙන ජලයත් මුත්‍රා සමග පිට වෙන්න නැඹුරු වෙනවා. ඒ නිසා සීතල දිනවල උණුසුම් දිනවලට වඩා වැඩි වාර ගාණක් මුත්‍රා කරන්න ඕන වෙනවා. අපි බලමු ඊළඟ වැදගත් දේ තමයි දේහ උෂ්ණත්වය ඕනවටත් වඩා අඩු වුණොත් ඇඟේ උෂ්ණත්වය අඩු වුණොත් පරිසරයට ගොහෝගාල තාපය ගියොත් අක්‍රමික පේශි සංකෝචන සිද්ධ වෙනවා. දැන් මේ ද්විශීර්ෂ පේශිය අත නමනකොට ඇකිලිලා මේ පේශිය දික් වෙන එක මේක අක්‍රමිකව වුණොත් කන්ට්‍රෝල් නැතුව වෙවුලනවා. එහෙනම් මේ පේශි ලිස් මෙහෙම ඇතිල්ලිලා තාපය නිපද වෙනවා. ඒ තාපයෙන් දේහ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් කෙනෙක් වෙවුලනවා නම් ඉක්මන් කළා යාගේ උෂ්ණත්වය අඩු කරගන්න උදව් කරන්න. උණු වතුර බෝතල් අරන් කීලි යටින් තියන්න. ඒ වගේම උණු දෙයක් බොන්න දෙන්න. මේ වගේ දේවල් කරලා ඒ වැඩි වෙන ඇඟේ තාපය මේ කියන්නේ ඇඟේ අඩුවන තාපය වැඩි කරන්න උදව් කරන්න ඕනේ. එහෙනම් අපි දන්නවා දේහ උෂ්ණත්වය අඩු වුණාම
වැඩි කරගන්නේ පරවෘත්තීය වේගය වැඩි කරනවා. ඒ වගේම බෙවුලීම වගේ ඒවා වෙනවා. ස්වේද ග්‍රන්ථිය අක්‍රිය වෙලා දේහය මත තාපය නිපදවීම සිදු වෙන්නේ නැහැ. දේහය මත ස්වේදය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම හයිපොතැලමස්සේ බලපෑමෙන් අපිට කණ්ඩ ආස හිතෙනවා උණු දේවල්. නුවර එළියට ගියහම හැම තැනම තියෙන්නේ තත් කරපු රස්නේ කෑම. අපි ඉල්ලන්නේ රස්නේ කෑම. මොකද අපේ ඇඟ හුඟක් සීතල නිසා. එහෙමනම් අපි උෂ්ණත්ව යාමනය පිළිබඳව සාකච්ඡා කළා. එහෙනම් සමස්ථිතිය යටතේ අපි අවසානයෙන් කතා කරන්නේ රුධිරයේ ජල සාන්ද්‍රණය කොහොමද යාමනය වෙන්නේ? සාකච්ඡා කරන්නේ රුධිරයේ ජල සමතුලිතතාව, ජල සාන්ද්‍රණය පාලනය වීම. දැන් ඕගොල්ලෝ දන්නවා ජලය H2O රුධිරයේ තියෙනවා යම්කිසි රුධිර ප්ලාස්මාවේ 92%ක්. මේ ජල ප්‍රමාණය අඩු වැඩි වෙනකොට මේක පාලනය කරන හෝමෝනය පිටුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය වෙනවා. මේ හෝමෝනය ADH. අපි ADH හෝමෝනය හඳුන්වන්නේ ඇන්ටි ඩයුරෙටික් හෝමෝන් කියලා. මේ ඇන්ටි ඩයුරෙටික් හෝමෝනයේ කාර්යභාරය අපි බලමු ඉස්සෙල්ලා ඉතාම හොඳින් තේරුම් ගන්න. දැන් නිරෝගී කෙනෙක්ගේ රුධිරයේ ජල සාන්ද්‍රණය අඩු වුණොත් රුධිරයේ ජලය අඩු වුණොත් ADH ස්‍රාවය වෙනවා. ADH එළියට වැඩි වෙනවා. ADH වැඩි වෙන්නේ පිටුටරි ග්‍රන්ථියෙන්. ADH මොකද කරන්නේ? දැන් ඕගොල්ලන්ට මතක ඇති මම ඊටාම කෙටියෙන් මතක් කරන්නම් වුල්කානුවක මෙහෙම අපි දන්නවා බ්‍රෝමන් ප්‍රාවරයේ කෝප්පෙට අභිවාහි දමනිකාවෙන් එන රුධිරය පෙරෙනවා. මේ රුධිරය පෙරිලා මේක ඉවතට ගිහිල්ලා ආයි මේක වටේ යනවා. මේ රුධිරය මේ ගුච්චිකා පෙරණේ තියෙන ජලය නැවතත් ලේවලට උරා ගැනීම වැඩි කරනවා. එහෙනම් රුධිරයේ ජල සාන්ද්‍රණය අඩු වුණොත් ගුච්චිකා පෙරණය තුල තියෙන ජලය නැවත රුධිරයට ප්‍රතිඅවශෝෂණය කළා සාන්ද්‍ර මුත්‍රා පිට කරනවා ADH හෝමෝනයේ බලපෑමෙන්. ඒ ලේවල ජල සාන්ද්‍රණය අඩු වුණොත්. ලේවල එහෙනම් ජල සාන්ද්‍රණය වැඩි වුණොත් ADH ස්‍රාවය නවතිනවා. එතකොට ගුච්චිකා පෙරණේ ජලය නැවත ලේවලට උරා ගැනීම නවතිනවා. ප්‍රතිඅවශෝෂණය නවතිනවා. එතකොට තනුක මුත්‍රා පිට වෙන්නේ. එහෙනම් ලේවල ජලය වැඩි වෙනකොට තනුක මුත්‍රා අඩු වෙනකොට සාන්ද්‍ර මුත්‍රා. ඒකට ADH හෝමෝනයේ බලපෑම ළමයා නිවැරදිව අවබෝධ කරගත යුතුයි. එහෙමනම් අද දින මම ඕගොල්ලෝ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. දෙවනි වාරයේ අපිට ඊළඟට තියෙන අවසාන පාඩම අම්ල භස්ම ලවණ. තුන්වෙනි වාරය ආරම්භ කරන්න ඉස්සෙල්ලා දැන් පාසලුත් ලබන මාසෙ වෙනකොට ආරම්භ කරයි. ඒ දෙවනි වාරයේ අම්ල භස්ම ලවණ පටන් ගන්න ඉස්සෙල්ලා මම රසායන විද්‍යා ගුරුවරයෙක් උසස් පෙළ කලින් ඒ නිසා මම හිතනවා මම දකිනවා මම තේරුම් අරන් තියෙනවා 10 ශ්‍රේණියේ ඉඳලාම රසායන විද්‍යාවට දැන් ළමයි ගොඩක් දුර්වලයි. ඒකට හේතුව රසායන විද්‍යාවේ මූල ධර්මයේ නිවැරදිව අවබෝධ කරගන්න නැහැ. ඒ නිසා අපි අම්ල භස්ම ලවණ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා රසායන විද්‍යාවේ මූල ධර්ම මූලික රසායන විද්‍යාව කියලා මාතෘකාවකින් පටන් අරගෙන අම්ල භස්ම ලවණ වලට එනවා. ඒකට 10 11 ශ්‍රේණි දෙගොල්ලන්ටම SDS සයන්ස් channel එකට සම්බන්ධ වෙන්න අද මේක නරඹපු අයත් ඕගොල්ලන්ට මේක වැඩදායි නම් subscribe කරන්න. ඕගොල්ලන් subscribe කරලා share කරලා මේ වැඩ කොටස සාර්ථකව ඉදිරියට ගෙන යන්න මට උපරිම සහයෝගය දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබට සියලු දෙනාට ස්තුතියි.